සදහම් වසන්තට අදත් බෞද්ධ ආරූප වාහිනියේ සමකින් එකතු වන සුපින්වත් ඔබ වෙත බෞද්ධ ආරූප වාහිනිය මෙතෙහිදී සංනිවේදනය කරන දායකත්ව සදහම් දෙසුම මෙලෙසින් ආරම්භ කරන්නේ කළුතර ඈතගම බෝසත් මාපී සෙවණ පරිසරයේ පිහිටි බෞද්ධ මාධ්‍යාලයේ කළුතර ප්‍රාදේශීය ශාඛා මෙතිරි පරිසරයේ සිට සදහවතුනි මෙයතුම් වූ දේශනා පිළිබින් සිදු කළ වූ ආරාධනයේ පිළිගෙන දම්සභා මණ්ඩපයේ වැඩමවා වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නදින් නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද මෙවතුම් වූ දේශනා පිළිවෙන් හොන්නිකාමේ දායකත්වයේ එකතු කරන පින්වත් පිරිස බදුරුවේ සදහවත්නි අද මෙවතුම් වූ දේශනා පිළිවෙන් හොන්නිකාමේ දායකත්වයේ එකතු කරන්නේ බදුරුවේ පදිංචිව සිට පරලෝසපත් වූ රණවීර පැටිකිරිගේ සොයි පියාණන්ගේ දෙවර්ෂ පූර්ණ පින්කම් වෙනුවෙන් එම බෑඩියන් දූදරු ඥාති හිතවත් පිරිස. එහෙමනම් මෙතෙන් සිට මෙවතුම් වූ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව සාදු නදින් ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනකිච්ඡෝ ලෝකෝති වික්ඛවේ අසුතවා පුතඥෝ සා භාසති නොච කෝසෝ ජානාති කනං වා අක්ඛනං වා අත්ති මේ භික්ඛවේ අක්ඛනා අසමයා බ්‍රහ්මචර්ය සමායාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ ආරූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් සිටින්නේ. අද පින්කමෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ බදෝලිය ප්‍රදේශයේ සදැහැති දායක පිරිසක් විසින්. මේ දේශනාවේ දායකත්වය වෙන සඳහන් කරනකොටම හොඳින් පැහැදිලිව පේන කාරණාවක් තුන්තුන් නම් කිසි නොකියා හැමදෙනාගේම සිත් තුළ ධර්මාභෝධයේ පිණිසමයි මේ පින්කම සිද්ධ කරන්නේ. කවුරු හරි කෙනෙක් අපේ මේ බණ අහලා අදමතර මේ පංචශීල ප්‍රතිපත්ති එක්කෙනෙක් හරි ආරක්ෂා කළා නම් ධර්මයට යොමු වුණා නම් අපිට ඇති කියන ඒ පවිත්‍ර චේතනාවෙන් යුක්තවමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා මේ දේශනාවට ආරාධනා කරනකොට සිහිපත් කළා ස්වාමීන් වහන්සේ අක්කන සූත්‍රය මූලික කරගෙන පංචශීලයේ පිළිබඳව කරුණ ටිකක් කරලා මේ දේශනාව කියලා දේශනාව කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව පින්වත්නි ඉල්ලීම පරිදි අද අපේ ධර්මානුශාසනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ අටක නිපාතේ සඳහන් වන අක්ඛන
කියන සූත්‍ර දේශනාව. අක්කන කියලා කියන්නේ පින්වත්නි අයෝග්‍ය අවස්ථාව. ඒ කියන්නේ නොසුදුසු අවස්ථාව කියන එක. මේ ලෝකෙ මිනිස්සුන්ට සද්ධර්මයේ ලැබිලා තිබුණත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා බුද්ධෝත්පාද කාලයක් තිබුණත් මිනිස්සු ජීවිතේ පාවිච්චි කරන්නේ අයෝග්‍ය අවස්ථාවන් වලට. එහෙම නැත්නම් නොසුදුසු අවස්ථාවන් වලට. බුදුහාමුදුරුවෝ අපිට කිව්ව පින්වත්නි කනෝ වේමා උපච්චගා මේ ලැබුණු අවස්ථාව කොයි වෙලාවකවත් අත්හරින්න එපා කිව්වා. එයි ආයි මේ වගේ ජීවිත කවදා හෝ දවසක ලැබෙයිද කියලා පින්වත්නි අපි කවුද දන්නේ? මිනිස්සු වෙලත් උපදින්න පුළුවන් බුද්ධෝත්පාද කාලයක් නැතිනොත් ඒ කාලෙට මොකද වෙන්නේ? ඒ නිසායි කවදාවත් මේ මනුස්ස ලෝකෙට එන්න හිතන්නවත් එපා. මනුස්ස ලෝකෙට එන්න හිතන්නවත් එපා කියන මොකද නිසා නෙවෙයි. දැන් මේ දකින්න දේවල් අපි හොඳට ඕනෑටි. සමූහ විදිවලවල් දැක්කා, සුනාමි දැක්කා, යුද්ධ දැක්කා, කුණු කඳුළු වලට මිනිස්සු යට වෙලා මැරෙනව දැක්කා. මේ ඔක්කොම දැක වෙන්ටෝනේ වල මොකුත් නෙවෙයි. මේ සසරේ බිය දකින්න ඕනේ. සසරේ බිය දකින්න පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අදුම තරමේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න, එහෙම නැත්නම් පංචශීල ප්‍රතිපත්තියවත් ආරක්ෂා කරන්න උනන්දු වෙන්න ඕනේ. පංචශීල වලින් තමයි පින්වත්නි මේ සසුනේ ඉදිරියට යනව නම් යන්න පුළුවන්කම තියෙන්නේ. සීලය නිසාම තමයි කෙනෙක්ගේ ප්‍රඥාවත් පාරිශුද්ධත්වයට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. අඩුපාඩු තියෙන්න පුළුවන් ජීවිතවල. නමුත් මේ සීලය නිසා ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රඥාව නිසා තමයි සීලය දියුණු වෙන්නේ. පින්නතුන්ට මතකයි වරින් වර දේශනාවල දෙපින්නතුන් ශ්‍රවණය කළා ඇති. සීලය හොඳයි කියලා නැත්නම් හිතන්න ඕනේ මගේ දැන් සීලය හොඳයි. ඒ නිසා මම දැන් ප්‍රඥාව දියුණු කරගන්න උනන්දු වෙන්න ඕනේ. ප්‍රඥාව හොඳයි කියන හිත නැත්තෝ කල්පනා කරන්න ඕනේ මගේ ප්‍රඥාව හොඳයි. දැන් මම කරන්න ඕනේ ප්‍රඥාවෙන් සීලය පිරිසිදු කරගන්න උනන්දු වෙන්න ඕනේ. එතකොට මේ ශාසනයේ මොන පැත්තකින් හරි පින්නතුන් ඉදිරියට යන්න පුළුවන්. බුදුහාර මේකට උපමාවක් දේශනා කළා. මොකද්ද? පින්වත්නි අත් දෙක හොදනකොට වම් අතින් පුළුවන් දකුණු අත හොදගන්න. දකුණු අතින් පුළුවන් වම් අත හොදගන්න. එතකොට දකුණු අත නිසා තමයි වම් අත පිරිසිදු වෙන්නේ. වම් අත නිසා තමයි දකුණු අත පිරිසිදු වෙන්නේ. ඒ වගේ තමයි සීලය නිසා තමයි ප්‍රඥාව පිරිසිදු වෙන්නේ. ප්‍රඥාව නිසා තමයි සීලය පිරිසිදු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි අංග 4ක් දේශනා කළ තැනදී මතක් කළේ සෝවාන් මගට බැසගත්තු කෙනා මහණෙනි අංග 4කින් යුක්තයි. මොකද්ද? සෝවාන් මගට බැසගත්තු කෙනා කවදාවත් බුදුහාඳුරන්ට බණින්නේ නැහැ. දෙක සෝවාන් මගට බැසගත්තු කෙනා කවදාවත් ධර්මයට බණින්නේ නැහැ. 3 සෝවාන් මගට බැසගත්තු කෙනා කවදාවත් හාමුදුරුවන්ට බණින්නේ නැහැ. 4 සෝවාන් මගට බැසගත්තු කෙනාගේ සීලයට ඇඟිල්ල දික් කරලා කිසි කෙනෙකුට යමක් කියන්න බෑ. ඒ කියන්නේ සෝවාන් මගට බැසගත්තු කෙනා අනිවාර්යෙන් පන්සිල් රකින්නවා. ආරකාන්ත සීලය වැනි උසස් සීලයන් තව තවත් දිනු කරන්න අටසීල් දසසීල් ආදී උසස් සීලයන් දිනු කරන්න ඒ පුජ්‍යලය පින්නතුනි උනන්දු වෙනවා. බුදුහාමුදුරුවෝ වදාළේ මහණෙනි සෝවාන් මගට බැසගත්තු කෙනා සෝවාන් වෙච්ච කෙනා අපායේ දොර වහලා යතුරු අතට ගත්තු කෙනෙක් කිව්වා. ඒක හිතන්නකෝ. ඒ කියන්නේ ආයි කවදාවත් මේ අපායට වැටෙන්නේ නැහැ. අපායේ දොර වහලා යතුරු අතට ගත්ත කියලා මතක තියාගන්න කිව්වා. ආයි යතුරුෙන් කවදාවත් ඒ දොර අරින්න යවුනම්දු වෙන්නේ නැහැ. උත්සාහවත් වෙන්නේ නැහැ. ඇයි? සෝවාන් වෙච්ච කෙනා කවදාවත් මේ ශාසනය පස්සට එන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනා යන්නේ ඉස්සරහටමයි පින්වත්නි. මේ සසුනේ විමුක්තිසමේ සලසා ගන්න පුළුවන් පුරුෂයන්ට විතරක් නෙවෙයි. අපි ගොඩාක් කතා කරන රහතන් වහන්සේලා ගැන. නමුත් මේ ශාසනයේ කොච්චරනම් රහත් භික්ෂුණීන් වහන්සේලා හිටියද? කිතාදෝර්ත මේ සපුරුඳලාපු ගමනක් නෙවෙයි දුක්ඛදලාපු ගමනක්. නිවන් දැක්කා. පතාචාරාමත් එහෙමයි. කුණ්ඩලකේසිත් එහෙමයි. චාපාකරණියත් එහෙමයි. ඊට පස්සේ ඉසිදාසිත් එහෙමයි. මේ සෑම භික්ෂුණියක්ම කාන්තාවක්ම
මේ මගපල නිවන් අවබෝධ කරගත්තේ සැප විඳලා නෙවෙයි සෑහෙන දුක් විඳලා පින්වත්නි. ඒ නිසා අම්මලට බැරි සත්පුරුෂ රජුත් වෙන්නයි බුදු වෙන්නයි විතරයි. අනිත් හැම දෙයක්ම අම්මලට පුළුවන්. හැම දෙයක්ම කියන්නේ ධර්ම මාර්ගය තුල ගමන් කරලා විමුක්ති සුවය සලසා ගන්න කෙනෙකුට ඉෂ්ටේත්තේ බාධාවක් නෙමෙයි. ඉත්තිබාව ලෝකින් කයිලා. ඉස්තිබාව මොකක් කරන්න ධර්මයේ තියෙනව නම් ප්‍රඥාව තියෙනව නම් බුද්ධිය තියෙනව නම් නුවණ තියෙනව නම් ඉස්තිබාවේ මොකක් කරන්න ගම්බලට නේ ඒකෙන් ඇති වැඩක් නැහැ. ඉස්තිත්වයේ වැඩේ තියෙන්නේ ප්‍රඥාව තියෙනව නම් ධම්මගේ ඉදිරියට යන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරනවා වරක් දරුවන් වැඩු අම්මලා දෙවෙනි දරුවා මේ ලෝකෙට බිහි කරන දුක උහුලන්න බැරි කමට බෙල්ලවල දාගත්තා. ජලසෙන් ගත්තා. ඇයි දුක් විඳින්න බැරි කමට? ස්ත්‍රිය කියන්නේ මේ ලෝක දුක් වලට ආකරයක්. ඒ කියන්නේ අම්මලා තරම් මේ ලෝක දුක් විඳින කවුරුවක්වත් නැහැ. බුදු වෙන්න ගියත් එහෙමයි. බුදු වෙන්න ගියත් පුරුෂයාට වැඩි දුක් විඳින ස්ත්‍රිය. පිටතට මතකන යශෝදරාව තමයි සෑහෙන දුකක් විඳින්නේ. මේ බුදුහාමුදුරු බුදු පදවියට ගියේ. යශෝදරාව ඒ දුක විඳපු නිසා තමයි අද අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් වැනි අඩුමඩු කාලයකින් මේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. එතකොට තේරුම් ගන්න ඕනේ පින්වත්නි, ස්ත්‍රිය අතේ තමයි මේ ලෝකේ සෑම දෙයක්ම තියෙන්නේ. ඒකයි අම්මල නැත්තම් බුදුවරුත් නැහැ. අම්මල නැත්තම් ඒ බුදුරට කිරිපොවන්න කවුරුත් නැත්තේ නැහැ. ඒ නිසා මේ ශාසනයේ සීලය කියන එක පින්වත්නි පුරුෂයන්ට විතරක් නෙවෙයි ස්ත්‍රී පක්ෂයට වගේම දිනෙන් දින දියුණුවට පත් කරගෙන දුකට ආකාරයක් වුණාට සෑහෙන දුරකට මේ විමුක්ති මාර්ගය තුල යන්න පුළුවන්කම තියෙනවා. ඒකයි මේ අක්කන සූත්‍රය කියන්නේ අක්කන කියලා කියන්නේ අයෝග්‍ය අවස්ථාව, නුසුදුසු අවස්ථාව. ඒ කියන්නේ සියලු අවස්ථා ලැබිලා තියෙද්දී කවුරු හරි අවස්ථාවට පයින් ගහනවා නම් කනෝරේමව පච්චගා මේ අවස්ථාව කවදාවත් අත්හරින්න එපා. ඇයි මේ ලැබුණු මනුස්ස ජීවිත බුද්ධෝත්පාද කාලේ ආයි කවදාවත් මේ සසරෙදි මුණ ගැහි කියලා හිතන්නවත් එපා පිටවත්. හිතන්නවත් එපා. එතකොට හිතන්නකෝ අම්මලා මේ ලෝකේ විමුක්ති මඟ සලසාගෙන ඉපින්නතුන්ට මතක ඇති බුදුහාරන් කාලේ හිටියා චාපා කියලා දෙරණියක්. ඇයි මහරහත් භික්ෂුණියක්. චාපා දෙරණිය ළඟට ඇවිල්ලා ඉෂ්ටි ධූර්තේ ඇගේ ඇස් දෙක හරියට වර්ණනා කළා. මොකද කළේ යන්තිමට? ඇස් දෙක නෙවනේ බලලා දුන්නා. ඔබට යාස කළේ බලලා දුන්නා. මේ මිනිස්සයා කල්පනා කළා ඇස් දෙකක් ගන්න තිස්සේගේ මොන කාම සම්පත් භුක්ති විඳීමක්ද? දවල් ගහලා ගියා යන්නේ. අන්න විමුක්ති සලසා ගත්තා. ඒ නිසා ප්‍රඥාව තියෙනවා නම් ඒ ස්ත්‍රීට පුරුෂයන්ටත් නෙවෙයි මාරයන්ටත් අභියෝග කරන්න පුළුවන්. දවසක් සෝමාසරණිය එයත් භික්ෂුණිය. ඒ සෝමාසරණිය ඉන්නකොට මාරය ඇවිල්ලා කියනවා හැඳිමිටේ නුවණක් තියෙන නුඹට ස්ත්‍රිය ත්‍රිශූලම් විසින් ලැබිය යුතු ධර්ම කෙසේ ලබන්නද කියලා ඇහුවා. හැඳිමිටේ නුවණක් තියෙන. ඒ කතාවට කියන්නේ ස්ත්‍රියට තියෙන හැඳිමිටේ නුවණ කියලා. ඒ කතාව හැදෙන්නේ ඒ කතාවත් මතක් කරමින් තමයි මාරය කියන්නේ හැඳිමිටේ නුවණක් තියෙන නුඹ වෙන ස්ත්‍රියකට ධම්මද කෙසේ ලබන්නද කියලා ඇහුවා. ඒ පින්වත් මේ හැඳිමිටේ මොලේ කියන්නේ. මේ කතාව සඳහන් වෙනවා ස්ත්‍රිය උපන්දා සිට පිසින්නේ බත්තිය. එහෙත් හැඳිමිට බත ඉදෙන බත ඇතුළට දාලා බතකින් බත්තටයක් කරගෙන හැඳිමිටේ යකට පොඩි කරලා බලන තාක්කල් ස්ත්‍රියකට තීරුම් ගන්න බෑ බත ඉදලද නැද්ද කියලා. නිග්‍රහ කරන්නේ මේ. ඒම කතාවක් හැදුවා. ඒ කතාවත් මතක් කරලා තමයි මාරය අහන්නේ. එහෙම නෝනක් තියෙන ස්ත්‍රීන්ට මොන මාර්ගඵලද කියලා ඇහුවා. සෝමාතෙරණිය කියනවා ඉත්තිභාවෝ නෝකින් කෛරා ඥානම් විවක්තමාන මේ ආදී වශයෙන් කියනවා ඥානෙ තියෙනවා නම් බුද්ධිය තියෙනවා නම් ඉත්තිභාවයෙන් මොකක් කරන්නද කියලා ඇහුවා. ඒක දෙස්තියකට පුළුවන් මාරේකුටත් අභියෝග කරන්න. පිටුපත මතකනේ මල්ලිකා දේවියට දුරෙක් හම්බ වුණේ. කුසල දුරු හරියට දුක් වුණානේ දුරෙක් හම්බුණා කියලා පුතෙක් නැති නිසා.
බුදුහාන්ට කිව්වේ බුදුහාන්නේ මල්ලිකා දේවියට දුවෙක් ලැබිලා තියෙන්නේ කිව්වා. ඉතින් කමක් නැහැනේ. ඉත්තේ වේකච්චය සෙය්‍යෝ බොහෝ ජනාදීප මේදාවිනී සීලවතී සස්ස දේවා ප්‍රතිපදා. මොකද බුදුහාමුදුරු කිව්වේ ඔය මල්ලිකා දේවියට දාව උපන් දරුවා නැත්නම් දුව යම් දවසක මේ ලෝකෙට කොටෙක් බිහි කළොත් රාජ්‍යම්‍ය අනුශාසතේ රාජ්‍යෝත්ම අනුශාසනා කරයි කිව්වා. ඒ දුවට දාව කොටෙක් හම්බුනත් කවදාද දවසක. ඉතින් ඒ පුතාට පුළුවන් රජ වෙන්නත් පුළුවන්. ඒ පුතාට පුළුවන් රජයට අනුශාසනා කරන්නත් පුළුවන්. ඒකයි බුදුහාර කිව්වේ ලැබුණු දුව නම් ඒ දුව හොඳට පෝෂණය කරන්න කිව්වා. කොච්චර ලස්සනයිද බලන්නකෝ. ඒ නිසා අම්මලට විමුක්ති මගේ සෑහෙන දුරකට යන්න පුළුවන්. කිසා ගෞතමිය සෑහෙන දුක් විඳ ඇයට අපවාද කළේ නැත්තේ තමන්ගේ සාමිය විතරයි. කිසා ගෞතමියට අනිත් හැම කෙනෙකුම දැන්නා. බැනලා දරුවෙක් ලැබුණට පස්සේ බුදු විදියට කිසා ගෞතමිය ආදරය කළා. නමුත් ඒ දරුවත් නැති වුණානේ. ඒ දරුව හොයාගෙන අපමිටක් හොයාගෙන ඉන්න කිව්ව බුදුහාමුදුරුවෝ. නමුත් නොබලදියක් නැති නිසා දරුවත් සෝසාන භූමියේ තැන්පත් කරලා එනකොට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ නගාම ධම්මෝ නිගමස්ස ධම්මෝ නචාපයන් ඒක කුලස්ස ධම්මෝ සබ්බස්ස ලෝකස්ස දේවකස්ස ඒසෝ ධම්මෝ යදිදන් අනිච්චතා. මේ ගාථාව කියන්නේ නගාම ධම්මෝ නිගමස්ස ධම්මෝ. මේ ධර්මතාවය නැත්නම් මරණය කියන එක නගාම ධම්මෝ එක ගමකට විතරක් සීමා වෙන ධර්මතාවයක් නෙවෙයි. නිගමස්ස ධම්මෝ නියම් ගමකට සීමා වෙන ධර්මතාවයකුත් නෙවෙයි. නචාපයන් ඒක කුලස්ස ධම්මෝ ඒක කුලයකට සීමා වෙන ධර්මතාවයකුත් නෙවෙයි. සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස. කාටද? සියලු ලෝකයට ධර්මතාවයක් ඒසෝ ධම්මෝ යවිදන් අනිච්චතා. ඕක තමයි කියන්නේ අනිත්‍යතාවය කියලා. මේ ගාථාව කිසා ගෞතමිය ශ්‍රවණය කරනකොටම සෝවාන් ඵලෙ පිහිටියා. සැපවින්දලද නෑ. අනන්තේත්තං ගෝවින්ද සාමියදුන් විතරයි නැන්දගෙන් මාමගෙන් පුදුම විදිහට අනන්තේත්තං වින්දා. ඇය ඒ නිසාම පින්නතුනේ කිසා ගෞතමිය සිවුරු පෙරුවේ නිකම් මේ ගෘහපති සිවුරු කපිසලු පෙරුවේ නෑ. කිසා ගෞතමිය පෙරුවේ එදා ඉඳලා මහනුවර දවසේ ඉඳලම සුසාන භූමියෙන් මිනියොතලා දාපු සුසාන භූමිය රෙදි කරගෙන යනවා කිසා ගෞතමිය. රෙදි කරගෙන යනකොට කිසා ගෞතමිය ඊට පස්සේ පාරේ මිනිස්සු රෙදි කෑලි වස්ත්‍ර විසි කරනවා. වීතිවල දේශනාව සඳහන් වෙනවා එහෙම. වීතිවලින් රෙදි කරගෙන ඇවිල්ලා රුරුස්ස චිවුරු. ඒකට කියන්නේ කළු චිවුරු තමයි අය පාවිච්චි කළේ. කිසා ගෞතමිය. ඉතින් විමුක්තිසුවේ සලසා ගන්න ඉපෙන්න. කොච්චර ලස්සනයි. ඒ නිසා මේ ධම්මගේ සෑහෙන දුරකට අපිට යන්න පුළුවන්. දුක් විඳින්න ඕන පිටුතුනි සැප විඳින්න. දුකම තමයි සැපක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒ දුක සැපක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. පිටුතුන මතකයි බුදුහාරේ කාලේ කියා ඉසිදාසි කියලා කාන්තාවක්. ඉසිදාසි. ඒ බොහොම ලස්සනයි. සාකේතනවල සිටුවරයෙකුට තමයි විවාහ කළ දුන්නේ. කොච්චර තමන්ගේ සාමිය ඉසිදාසි ආදරේද කියනවා. පනාව ගත්ත ගමන් කොයිලාවෙත් පනාවත් එමය. ඇයි? සාමිය කොණ්ඩේ පිරෙනවා. ඒක තමන්ගේ සාමිය ලස්සනට තියාගන්න ඒ පුදු පිටිතු ගන්නුනා. ඒ මේ සාමිය මේ මිනිස්සයා ඉසිදානි ගමලා ගියා යන්නේ. මේ ජීවිතේ විගත වෙලා ගමලා ගියා යන්නේ. තාත්තා ඒක ඉසිදාසිගේ තාත්තා මොකද කළේ? දෙවෙනි වතාවට තවත් පුරුෂයෙකුට විවාහ කළා දුන්නා. මාසේ මේ මිනිස්සයා පිටියේ මේ මිනිස්සයා ඉසිදානි දාලා ගියා. දැන් මේ දුක විඳලා සැපට මඟ පෑදෙනවා මේ ඉස්දාසිට. තුන්වෙනි වතාවේ තාත්තා කලේ මොකද්ද? කොහේවත් යන හිඟන්නේකට කතා කරලා කිව්වා මිනිස්සයෝ ඔය වැරහැලි දෙත් අයින් කරලා ඔය තැටියත් අයින් කරලා හිඟා ගන්න තැටියත් අයින් කරලා මේ දුව කතාවකට කිව්වා. ඉස්දාසිට. බලන්න මේ හිඟන මිනිස්සයා මේ හොඳට වැරහැලි වදන් ඉන්න මිනිස්සයා නාවල කියලා තමන්ගේ දුවට විවාහ කළ දුන්නා. මේ මිනිස්සයා මාසියක් ගියදනකි මොකද්ද කිව්වේ? ඉසිදාසගේ තාත්තට කියන්නේ මාමණ්ඩියට කිව්වා මේ මට අර මගේ අර වැරහැලි වස්ත්‍රයයි මගේ හිඟාකාපු තැටියයි ඒ දෙක මට දෙන්න මම යන්නම් කිව්වා. ඔබතුමාගෙන පවට පින් දෙන්න බෑ කියලා. ඉතින් කොහොමද මාසේ හිටියේ මේ ඉගෙන මනසෙට මේ ජීවිතේ පාවුණා. මේ ඉසිදාසේ රස නැතුව නෙවෙයි. එක්කෝ මෙතන ස්වාමියට
මේ පිරිමින්ට මඟ පෑදෙනවා. එහෙම නැත්නම් ඊට වැඩිය මඟ පෑදෙන්නේ ඉසිදාසියට. ඒ කියන්නේ පුරුෂය තුන්දෙනෙක් එක ජීවත් වෙලා ඒ තුන්දෙනා මාව දාලා ගිහිල්ලා දැන් වැඩක් නැහැ. අන්තිම ඉසිදාසිය කරේ මොකද්ද? බෙල්ල වල දාගන්න හැදුවා. මෙච්චර වැඩක් නැහැනේ. මෙහෙම ඉන්නකොට තමයි උත්තරා කියන මෙහෙණින් වහන්සේ මොන බෙහෙන ඉසිදාසියට කියනවා දුවේ ඉසිදාසිය අපි තමයි ඉස්තින් තමයි දුකට ආකර පුතේ දුවේ මතක තියාගන්න ඔය දුකම පෙරලන්නේ කිව්ව සැපතකට දුකම පෙරලන්නේ කිව්ව සැපතකට ඉසිදාසිය මහණෝන උත්තරාතරින් වහන්සේලාට බලන්න එතකොටනේ කොච්චරසයිද ඒ වගේ දුක විඳින්න ඕනේ පින්නතුනේ සැප විඳින්න සැප කියලා කියන්නේ මේ අපි විඳින මේ සැපත නෙවෙයි මේ බොහොම తాරකාලික නමුත් විමුක්ති සුවයක් තියෙන මේ ලෝකේ ආන්නේ සුවය දුක් විඳින්න ඕනේ. ඒ කියන්නේ මේ ලෝකේ ඇලීම් ගැටීම් වලින් තොරව යම් කිසි කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් ආන්නේ ජීවිතේ තමයි පින්නතුනි වටින්නේ. දුක කියලා කියන්නේ මේ මිනිස්සු ප්‍රවලාවේ දුකින් ඉන්නක දුක නෙවෙයි පින්වත්නි. ඒක නෙවෙයි දුක කියන්නේ. මිනිස්සු කරපු අකුසල ගැන මෙනෙහි කර කර දුක් වෙන එක ඒක නෙවෙයි දුක කියන්නේ. දුක කියලා කියන්නේ දුක අවබෝධ වීම කියලා කියන්නේ මතක තියාගන්න බුදුහාමුදුරු දේශනා කරනවා යම් කෙනෙක් අකුසලය අකුසල මූලය කුසල මූලය මේ දෙක හොඳින් වටහාගෙන අකුසලේ ආත් වෙලා කුසලයට ඇවිල්ලා ආවට පස්සේ යම් දවසක හිතේ ප්‍රීතියක් සතුටක් තියෙනවද ආනිදාට තමයි කියව දුක මොකද්ද කියලා අවබෝධ වෙන්නේ. මිනිස්සු හිතනවනේ මේ දුකෙන් ඉන්නකොට මේක තමයි දුක. තවක් කළා මේක ගැන කල්පනා ඒක තමයි දුක. මිනිස්සු කල්පනා කරන්නේ නැහැ. ඒක නෙවෙයි පින්නතුනේ දුක අවබෝධ වීම කියන්නේ. අකුසලයෙන් මහත් වෙලා කුසලයට ඇවිල්ලා යම් කිසි ප්‍රීතියක් දුක් විඳිනවා නම් ආන්නේ පුදුලක තමයි දුක හොඳට අවබෝධ වෙන්නේ. කොච්චර ලස්සනයි දේශනාවනේ. අපි හිතන මේ දේ නෙවෙයි පින්වත් මේ තුල තියෙන්නේ. ඒ නිසා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විමුක්ති සෝයේ ස්ටේන්ට සලසා දුන්නාසේ තවත් පින්වත්නි මා බුදුම ලස්සන දේශනාවල තියෙනවා ඔය පුණ්ණාදාසීයම පන්සිල්ලක කොහොමද කාන්තාවක් අපතයිනේ පුණ්ණාදාසී කියලා කියන්නේ ඔන්න බලන්න මේ කාන්තාවගේ ස්වභාවය නුවණ මේ අනේ පිළිතුමා ගෙදර වැඩ කරපු දාසිය පුණ්ණ කියලා කියන්නේ. අය පින්නතුන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ වස් කාලයක් ගත කරන්නේ 3 මාසයකට කැලෑවට වඩින්න සූදානම් වුණා. මතකයි මේ කතාව. ඒ වඩින්න සූදානම් වෙච්ච වෙලාවේ අනේ පිළිතුමා තමයි ගිහිල්ලා බුදුහාමේ වඩින්න එපා කැලෑවට 3 මාසයකට නම් කොහෙත්ම යන්න එපා කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වා අනේ පිළිතුමනි කවුරු කිව්වත් මේ ගමන මම යනවා. මගේ ගමන නවත්තන්න කාටවත් බෑ. සිතුවාගෙදර ගියා. ගිහලා කල්පනා කරනකොට මේක දැක්කද ගෙදර වැඩ කරපු දාසිය. කවුද පුණ්ණා? ඉදුල් හොල්ගන්නේ බක්තු යන්නේ ගේ සුද්ධ කරන්නේ. ඒ දාසිය සිරිතුමාගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ වඩින ගමන බම නතර කළොත් ඔබතුමා මට මොනවද දෙන්නේ? අනේ සිරිතුමා කියනවා පුණ්ණා නුඹට බලවන් නම් බුදුහාමුදුරුවෝ නතර කරන්න අපේ ඉබල මේකද දාසි භාවයෙන් ඔබ නිදහස් කරනවා. පුණ්ණා දාසි සුදු ඇඳගෙන මේ ඉස්තියක් බලන්න ඒ සුදු ඇඳගෙන ලස්සනට කොණ්ඩේ පීරගෙන දේශනාරාමයට ගියේ. ඊළ බුදුහාමුදුරන්ට 3 පාරක් දන ගහලා ලස්සනට වන්දනා කරලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මා වෙනුවෙන් නවතින්න කිව්වා. බුදුහාමුදුර වහනවා පුණ්ණා මම නැවතුණා කියමුකෝ. නුඹට මොනවද ලැබෙන්නේ කියලා ඇහුවා. මට මොකද ලැබෙන්නේ බුදුහාමුදුරනේ. ඔබ වහන්සේ 3 මාසයකට වඩින ගමන් නැතර කළොත් මම අද ඉඳලා මොකද කිව්වේ? දාසිභාවෙක් නෑ. මම හිතුව කතාව ගියයි කියලා. ඔයත් අතරදී පුණ්ණා දාසේ බුද්ධිමත්. ඒකේ ස්ථිතේ මොන බාධාවත්ද ප්‍රඥාව තියෙනවා නේද? අපිට එදා ඕකුණා නම් බුදුන්ගේ පිළිතෙන් හරි කමක් නෑ දාසිභාවෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා අපි හිතන්නේ. නමුත් පුණ්ණා දාසීට ඔය කතාවම කියලා කියන්න තිබුණානේ. නමුත් පුණ්ණා දාසී එහෙම කිව්වේ නෑ. පුණ්ණා දාසිය කිව්වේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ 3 මාසයකට කැලෑවට වඩින ගමන් අතර කළොත් මම ඔබ වහන්සේට පොරොන්දු වෙනවා මම මැරෙනකන් පන්සිල් ලකිනවා කිව්වා. ඉතින් ওই පන්සිල් ලකින ඔය ටික මදියේ
හොඳට මේ තියෙන්නේ. ඒ කියන්නේ ඔය ගමන් නතර කළා මම ආවේදලා පන්සිල් ලකිනවයි කිව්වා. සාදු 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 පුණා. නුඹ පොරොන්දු වෙනවා නම් අද ඉඳලා මට මරණකම් පන්සිල් ලකිනවා කියලා. එහෙනම් මගේ ගමන තවස්සක් බුදුහාර ගමන් නෙවත්තුවා. හිතන්නකෝ 54 කෝටියක් ධනෙ වේදන් කළ ජේතනාරාමේ පන්සල හදලා පූජා කරපො අනේ බුදුතුමා කිව්ව බුදුහාර නතර වෙන්න කියලා. ඒ බුදුහාමුදුරු දැ කිව්වා. මේ දේශනාවේ කියනවා විසාකාවක් දී කිව්වා අන්තිමට. පුරාරාමේ හදපො. ඒත් බෑ කිව්වා. මේ කොහේවත් නැති ඉදල් රෝදන බත්තු වෙන ජේසුබ්බ කරන දාසියක් පන්සිල් ලදින් බෑ කිව්වාම බුදුහාමුදුරු ගමනක් නතර කළා. ඉතින් හිතන්නකෝ මේ ගෞතම සාසනේ පන්සිල් ලකින ආර්ය ශ්‍රාවකයෙකුට මේ කතාව මැදද පින්වත්නි බුදුහාමුදුරු ප්‍රයත්න ලකින පංචශීලයට තුන් පාරක් සාදු කිව්වනම් ආයි වෙන කවුද මේ පංචශීලයට සාදු කියන්න ඕනේ බුදුහාරු සාදු කියන්නට නෙවෙයි මොකේද පංචශීල වලට බුදුහාරු කරුකලේ පුන්නට කරුකල නැවතුනේ නෑ පුන්න පංචශීල ලකින වේ කියලා කිව්වහමයි බාගතුන් වහන්සේ ගමන් නතර කළේ එතකොට හිතන්නකෝ බුදු කෙනෙක්ගේ ගමනක් නතර කරන්න තරම් පුන්නගේ පංචශීලයේ ශක්තිමත් වුණා. මේ රජවරු නෙමෙයි, සිටුවරු නෙමෙයි, ඇමතිවරු නෙමෙයි, ඉදුල් හොදපු දාසියක් නේ. රජෙක් නම් සිටුවරෙක් නම් මොකක් හරි ශාසනය කරගන්න පුළුවන් නේ. අද අපි සාමාන්‍ය කෙනෙක් සහිත අපි හිතන්නේ එහෙමනේ. නේ? නමුත් පින්වත්නි බුදුහාමුදුරු කල්පනා කළේ එක මිනිහෙක් හරි පන්සිල් ලකිනව නම් මගේ ගමනක් නතර කළාට පාඩු වෙන්නේ නැහැ. පිටත බුදුහාරන්ගේ මේ 3 මාසයක විවේක නැති උනේ මේ. බුදුහාරු 3 මාසයකට කලාවට යන හද විවේක නැති උනේ මේ. ඒ නිසා ඒවස් කාලේ බුදුහාඳුරු කලාවට වඩින්න නැතුව ඒවස් කාලේ ගත කළ ජේතවනාරාම. ඒ පුණ්‍යදාසිය දැන් රහත් වුණා. රහත් වෙලා ඒ කාලේ හිටිය පින්වත්නි උදක සුද්ධික කියලා බ්‍රාහ්මණයෙක්. උදක කියලා කියන්නේ වතුරටනේ. සුද්ධි කියලා කියන්නේ මේ මිනිස් මේ උදක සුද්ධික බමුණ හරියට පව් කරනවා. ඒකට පවක් කළාම මෙයා කරන්නේ මොකද්ද වතුර කියන්නේ. පුණ්‍යදාසිය දැන් දාසිය නෙමෙයි. පුණ්‍ය රහත් භික්ෂුණිය මේ අරේ විතර ගෙදර වැඩ කරපු දාසිය දැන් රහත් වෙලා. මේ මිනිස්සයා නාහන කළ කොයිලතාවේ මේ වතුර බහැලා පුණ්‍ය තෙරණිය අහනවා උදක සුද්ධික බමුණනේ මම දැක්කනේ කීප දවසක් නානවා මේකේ. මොකද හැමතිස්සෙම නාන්නේ නෑ පව් කළා මම මේකට නානවා එතකොට පව් කියදෙනවා කිව්වා. පුණාද මේ රහත් තෙරණිය කියනවා උදක සුද්ධික බමුණනේ පව් කළාට පස්සේ ඉතින් වතුර දැක්කට පස්සේ පව් කියදෙනවා නම් එහෙනම් ඉතින් මාළුවන්ගේ තමයි පව් ඉක්මනට නැති වෙන්න ඕනේ. ඒ ඉතින් කොයිලාරුත් තිබ්බ මාළුව කොහොමද තියෙන වතුරේ? පුණා තෙරණිය කියනවා උදක සුද්ධික බමුණනේ පව් කරලා ගඟේ ඔය වතුරේ නාන්න වෙනවා නම් හොඳම දේ තමයි කිව්වා ආපහු පවක් නොකරන්නේ. ඒක නාන්න වෙන්නේ නැහැ. ඒක නාන්න වෙන්නේ නැහැ. පව් කරන්නේ නැහැ. ඒක හිතන්න පුළුවන් දිෂ්ඨියේ බුද්ධිය කොහොමද තියෙන්නේ කියලා. ඒ වගේ පින්වත්නි මේ සසුනේ ස්වාමීන් වහන්සේලා වගේමයි මහරහත් භික්ෂුණීන් වහන්සේලා අවස්ථාවක් හරියේ නැහැ. දුක් විඳලා ඒ බුද්ධෝත්පාද කාලයෙන් හොඳට ප්‍රයෝජන ගත්තා. ඒ වගේ මේ අක්කන කියන සූත්‍රයේ පින්වත් තියෙනවා ලස්සන කරුණු 8ක් තියෙනවා. ඉතින් සීලය ගැන පංචශීලය ගැන මොකුත් තෝරන්නේ අnder කතා මතක තියාගත්තාම ඕන කෙනෙකුට පංචශීල ලකින්න හිතෙනවා. ඒ පින්වත්නි බුදු කෙනෙක්ගේ ගමනක් නතර කරන්න තරම් පංචශීල සමාද බුදුහාමුදුරුවෝ පංචශීල වලට 3 පාරක් සාදු කිව්වනම් ඔයත් පොදාගන්න අටසිලට බුදුහාමුදුරුවෝ කී පාරක් සාදු කියයිද නේ ඔයත් පොදාගන්න දසසිලට බුදුහාමුදුරුවෝ කී පාරක් සාදු කියයිද එච්චර වටිනවා පින්නත් නේ සීලය බුදුහාමුදුරුවෝ කිව්වේ අත්තාදිපතේ සීලය ධම්මාදිපතේ සීලය ලෝකාදිපතේ සීලය අත්තාදිපතේ සීලය කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් වරදක් කරන්න පෙළඹිච්ච ගමන් තමන්ගෙන හිතනවා. ඒ කියන්නේ මම මේ වරද කරන්න හොඳ නැහැ. මම ගුරුවරයෙක්. මම අම්ම කෙනෙක්. මම තාත්තා කෙනෙක්. මම ආයතනයක ප්‍රධානියෙක්. ආත්ම ගරුත්වය ගැන හිතලා වරදින් වළකිනවා නම් ඒකට කියන්නේ අත්තාදිපතේ සීලය කියලා. දෙක ධම්මාදිපතේ සීලය. ධම්මාදිපතේ සීලය කියන්නේ යම් කෙනෙක් වරදක් කරන්න පෙළඹිච්ච ගමන් මට කරගන්න ඕනේ බණ. ධර්මය. ඒ කියන්නේ මේ වරද කළාට පස්සේ මට කවුරු දඬුවම් දුන්නත් ධර්මයෙන් දඬුවම් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයට කරන ගරු සැලකිලි වශයෙන් වරදින් වළකිනවා නම්
එතකොට සීලයක් ආරක්ෂා වෙනවා. ඒ තමයි ධම්මාධිපතිය සීල. ඒ කියන්නේ එක්ක තමන් ගැන හිතලා සීල් ලකින්න ඕනේ. නැත්තම් ධර්මයේ කරන ගරුසලකලි වශයෙන් හරි කමක් නැහැ. සීල් ලකින්න ඕනේ. බුදුහාරු දේශනා කරනවා මහණෙනි මිනිස්සු කරපු කර්ම වලින් බේරෙන්න, පව වලින් බේරෙන්න යනකොට ලොකු ගාවට. එතකොට බේරෙන්න පුළුවන් කියලා. පුළුවන් කියලා තාවකාලික පොඩි කාලයක් ඉන්න ආරක්ෂා ඇතුව. නමුත් බුදුහාර උපමාවක් කියනවා මේ එළදෙන්නු 100ක් ඉන්නවා. එළදෙන්නු 100ක් හිටියා. උබහුපෙටියක් ඉන්නවා. ඒ බහුපෙටිය යන්නේ එළදෙන්නු 100ක් හිටියා. උගේ අම්මා ගාවට විතරයි. නිකන් හිතන්නකෝ මහා හරක් පට්ටියක් ඉන්නවා. ඒ හරක් පට්ටියක් හිටියා. බහුපෙටිය යන්නේ වෙන හරක්ගෙන් කිරිබොන්න යන්නේ එළදෙන්නුන්ගේ. තමන්ගේ අම්මා ගාවට ගිහිල්ලා කිරිබොන්නේ. ඒ වගේ බුදුහාරු දේශනා කරනවා මිනිස්සු පව කරලා මොනතරම් පිටක් නැද්ද හිටියත් වහුපටිය අම්මා ළඟට යනවා වගේ තමයි කිව්වා. කර්මය හොයාගෙන යන්නේ කර්මය කරපො කෙනා ගාවටම පිරිස නැද්ද හිටියයි කියලා කවදාවත් බේරෙන්න බෑ කිව්වා. ධර්මයේ නැහැ. ආයෙත් කිව්ද? එහෙනම් අහන්න දෙයක් නැහැ. මිනිස්සු දන්නවා. ඒ විදිහට එහෙම පවුල් ඉන්නවා. පවුලක දරුවෝ පහක් වෙන කවුරු හරි එක්කෙනෙක් ඉන්නවනේ. නිකන් නොමකට ගියකෝ. එතකොට ඒ නොමග ගියපු කෙනාට කරන වරදක් තියෙනවා නම් එතකොට බණින්නේ යාට විතරක් නෙවෙයි. ඔක්කොටම බයිනවා. එතකොට තේරුම් ගන්න ඕනේ මං මේ වරද කළාට මොකද බණින්නේ මට විතරක් නෙවෙයි ලෝකයේ මුළු පවුලටම බණිනවා. ඒ නිසා ලෝකපවාදයට බයින් රත්නා සීලයට කියනවා ලෝකාධිපතිය සීලය කියලා. මොකද දැන් තේරුම් ගන්න ඕනේ එක්ක තමන් ගැන හිතලා සීල් ගන්න ඕනේ. නැත්තම් ධර්මයට කරන ගරුසල පිළිබඳේ සීල් ගන්න ඕනේ. නැත්තම් ලෝකයාගේ අපවාදයට බයින් හරි කමක් නැහැ. සීල් ආරක්ෂා කරන්න ඕනේ. මොන බුදුහාමුදුරුවෝ කියපු දේ. ඉතින් මේ අක්කන සූත්‍රයේ පළවෙනි එක දේශනා කරනවා පින්වත් බුදුරජාණන් වහන්සේ මේ කෙටියේ මේ සූත්‍රය කියනවා මහණෙනි යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා නම් ඒ බුදුහාමුදුරුවෝ ධර්මයක් ලෝකෙට දේශනා කරනවා නම් ඒ සියල්ල තිබියදී යම් කෙනෙක් භ්‍රමචාරී ජීවිතයක් ගත කරන්නේ නැතුව ඒ පුජ්‍යලයා අකුසල කරලා කොහෙද උපදින්නේ? නිරේ උපදින පුජ්‍යලෙක් බවට පත් වෙනවා කියුවා. ඒ කියන්නේ අයෝග්‍ය අවස්ථාවක් ඒක. ඒ කියන්නේ උතුම් මිනිසත් බවක් ලැබුවත් ඒ මිනිසත් බවින් ප්‍රයෝජනයක් ඒ පුජ්‍යලයා ගන්න නැහැ කිව්වා. ඒක නුසුදු අවස්ථාවක. ඉතින් පව් කරලා බුදුන් දැක සමහරව වඳින්නේ නැහැ. බුදුන් දැක සමහරව බුදුන්ට කරු කරන්නේ නැහැ. ඒ වය නිරේමයේ උපදින්නේ. දෙක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ ලෝකේ උපන්නා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මිනිස්සු ගිහිල්ලා උපදින්නේ තිරිසන් ලෝකේ උපදිනවා. තිරිසන් ලෝකේ උපදින අනුන්දන පිළකින්වත් ලැබෙන්න පුළුවන් කමක් නැහැ. එන්නකොට මතකනේ බුදුහාමුදුරුවෝ දේශනා කළා අස්ථාන හතරක ඉපදුනොත් කොච්චර පින්තුන්වත් පින් ගන්න බෑ. මොනවද ඒ? යම් කෙනෙක් මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගත්තොත් මිනිහෙක් කළා ඉපදුන කෙනෙකුට කොච්චර පින් දුන්නත් පින් අනුමෝදන් වෙන්න බෑ. දැන් අපේ කුල සතර ඥාතින් අපිට තාමත් පින් කර පින් අනුමෝදන් කරන්න බැහැ. නමුත් අපි පින් ගන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. දෙක ත්‍රිසං ලෝකේ. මෙන්න මේ කියපු ත්‍රිසං සතෙක් වෙලා ඉපදුනොත් කොච්චර පින් දුන්නත් පින් අනුමෝදන් වෙන්න බෑ. ඇයි? ත්‍රිසං සතා උපන්දා ත්‍රිසනාමයි. උඹරන කොට ත්‍රිසනාම තමයි. ත්‍රිසං සතෙකුට දිනු කරන්න පුළුවන් මානසිකත්වයක් නැහැ පින්වත්. ඒ නිසා ත්‍රිසං සතෙකුට ත්‍රිසං ආත්ම භාවයක් ලබාගත්තු කෙනෙකුට මොනතරම් පින් කර පින් දුන්නත් පින් අනුමෝදන් වෙන්නට බෑ. තුන්වෙනි ස්ථානයේ තමයි සතර අපාය. සතර අපාය බුදුනුත් පින් අනුමෝදන් වෙන්න බෑ. ඇයි? සතර අපාය දුක වැඩි දුක අධිකයි. ඒ දුක වැඩිකම දුක අධිකම නිසා ඒ පින් අනුමෝදන් වෙන්නට බෑ. ඊළඟට හතරවෙනි ස්ථානයේ තමයි සදිව්‍ය ලෝකේ. ඊගෙන දිව්‍ය ලෝක හයක් තියෙනවා. සැප වැඩි සැප අධික මොනවද? චාතුරු මහරජික, තාවතිස්ස, යාමේ, තුහිතේ, නිම්මාරති, පරිනිම්මිත, වසවත්ති. මේ තමයි සදිව්‍ය ලෝක. මේ දිව්‍ය ලෝක හය ඉපදුණු දෙවියන්ට කොච්චර පින් දුන්නත් පින් අනුමෝදන් වෙන්න බෑ.
ඇයි මේ සදිවි ලෝකයේ සැප වැඩි සැප අධිකයි. ඒ දෙවියන් දැන් කරන්නේ මොකද්ද? මනුස්සයෙකුට කරගත්තු පින්වල ඵලය දැන් දිවි ලෝකෙදි දුක් විඳින වෙලාව මිසක මේ මනුලොවෙන් අපිදෙන පිනකින් යැපෙන්නේ ඒ දෙවියන් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කියන පින දෙවියන්ට පින්න දෙපා කියන නෙවෙයි. සදි යම් කිසි කෙනෙක් දැන් මෙහෙම හිතමුකෝ දිනක් කරලා අනේ මේ පින චාතුරු මහරජුගේ දෙවියන්ට ලැබේවා කියලා අනුමෝදන් කළොත් අනුමෝදන් වෙන්නේ නැහැ. අනේ මේ පින නිර්මාණති දෙවි ලෝක දෙවියන්ට මේ පින අනුමෝදන් වේවා අනුමෝදන් වෙන්නේ නැහැ. මේ සදිවි ලෝක දෙවියන්ට විතරයි පින් අනුමෝදන් වෙන්න බැරි. චාතුරු මහරජුගේ තාවදීන්ත යාමේ තුරිතේ නිර්මාණති පරිණිමිත වසවත්තේ අනිත් එක් දේව කොටස් වලට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ පින් කරලා සම්මාදිට්ඨික දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කියලා. අපිත් ඒකනේ කියන්නේ. අපි දැන් සම්මාදිට්ඨික දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු කියලා. ඒ කියන්නේ දිව්‍ය ලෝක මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් ඉන්නවා. එහෙම වෙන්නේ කොහොමද? දිව්‍ය ලෝක කියන්නේ අපි විතරක් නෙවෙයි. අන්‍යගම මිනිස්සු දිව්‍ය ලෝක යනවා. ඒ මිනිස්සු දිව්‍ය ලෝකයේ උපදිනවා. හැබැයි උපදින්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියන් හැටියට. බෞද්ධ අපි ආරෂ්ඨායක මාර්ග විශ්වාස කළ තථාගතයන් වහන්සේගේ ශාස්ත්‍රෝත්තර විශ්වාස කළ අම්මල ගිහිල්ලා උපදින සම්මාදිට්ඨික දෙවියන් හැටියට. ඒකට දිව්‍ය ලෝකේ මිත්‍යා දෘෂ්ටික සහ සම්මාදිට්ඨික කියලා කොටස් දෙකකට දෙවියන් වෙන් වෙන්නේ ඒ විදිහට තමයි. හැබැයි දිව්‍ය ලෝකෙදී මිත්‍යා දෘෂ්ටික දෙවියන් ඇතුළු කරන්න හම්බ වෙනවා සම්මාදිට්ඨික දෙවිවරු. එතකොට මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සම්මාදිට්ඨික වෙනවා. අනිත් පැත්තත් එහෙමයි. සමාලයට දිව්‍ය ලෝකෙදී සම්මාදිට්ඨික දෙවියන් ඇතුළු කරන්න හම්බ වෙන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. එතකොට මිත්‍යා සම්මාදිට්ඨික දෙවිවරු මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන්. නමුත් අපි සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ දිව්‍ය ලෝකයන්කන් විතරක් නෙවෙයි. කොයි දාකල්ද? යාව නිබ්බාන පත්‍ය. අපි සත්පුරුෂයා. ඒ කියන්නේ කිව්වේ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන සතන් කියන්නේ සත්පුරුෂයාට. සතන් සමාගමෝ හෝතු සත්පුරුෂාශ්‍රය ලැබේවා කොයි දාකල්ද? යාව නිබ්බාන පත්‍ය නිවන් දකින්නතුරු. ඒ නිසා නිවන් දකින්නකම් සත්පුරුෂයන් ප්‍රාර්ථනා කරන්න. කල්යාණ මිත්‍රයන් ප්‍රාර්ථනා කරන්න ආයි කවදාවත් පින්නතුනි වරදින්නේ නැහැ. ඊශා ගෞතමියට හොඳ කල්යාණ මිත්‍ර මිනිස්සෙක් කිව්වනේ ඔය දරුවා සනීප කරන්න පුළුවන්. අන්න උත්තරමේක ඉන්නම කොහෙද? සවැත් නුවර ජේතවනාරාමේ අන්න කල්යාණ මිත්‍රයෝ වෙන මිනිස්සෙක් නම් මොනවද මේ මල මිනිහක් අපේ තියාගෙන කොහෙද දුවන්නේ කියලා කීයක් නම් මේවා කියනවද ඊශා ගෞතමියට? නෑ. අන්න බලන්නකෝ සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා නියම තැනට යොමු කළානේ. කවුද? ඊශා ගෞතමිය. කොච්චර ලස්සනයිද නේ? අන්න කල්යාණ මිත්‍රයෝ. ඒ වගේ තමයි සිල් ආරක්ෂා කරන්නේ නැත්තෝ තවත් පිරිසක් පින්නතුනි පුළුවන් තරම් සීලයට ගන්න ඕනේ. හැබැයි සමහර කෙනෙක් ඉන්නවා හාමුදුරුවනේ ඒ ඇත්ත එක්ක ගමන යන්න ගියොත් අපිට ගන්න හම්බෙන්නේ නැහැ. ඇයි? කොච්චර කිව්වත් මේ පැත්තට ගන්න බෑ. දෙවතාවක් හරි තුන්වතාවක් හරි ගන්න උත්සාහවන්ත වෙන්න. එහෙම නැත්නම් අපිට තියෙන්නේ අපේ ගමන යන එක තමයි. නැත්නම් ඒත් එක්කගෙන යන්න ගියොත් මේ කියන්නේ පින්වත්නි කුසලයට ගන්න එපා කියන එක මේ කියන්නේ. මේ කියන්නේ පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න. එතකොට උත්සාහවන්ත වෙලා එහෙම කියලාත් ඒ පුජ්‍යලයා එන්නේ නැත්නම් අපිට තියෙන්නේ අපේ ගමන යන්නේ. නැත්නම් ඒත් එක්ක අපි ගමන යන්න ගියොත් අපේ ගමනත් තවපරක් වෙනවා. නේ? ඇයි අපි මෙච්චර කලක් අපි හදාගත්තු ධම්මද? ඒකට මොකද වෙන්නේ? මෙච්චර කලක් අපි හදාගත්තු සීලයට ඒකට මොකද වෙන්නේ? ඒ නිසා මේ ලෝකේ අතරින් තෝරන කුජලියොත් ඉන්නවා. අරගෙන කියලා බැරිම තැනක් තියෙනවා නම් තනින් හරි මේ මං ගිහිලා වරද කවර කරන්න ඕනේ. නේ? ඒ නිසා කිව්වේ ආයි කවදාවත් මේ මනුස්ස ලෝකෙට එන්න පින්වත් හිතන්නවත් එපා. ජීවිතයේ අවසාන කාලේ එක්තෙන් වෙච්ච දවසකට හොඳට හිතලා සතුට වෙන්න යමක් ජීවිතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ජීවිත කලකුරගෙන ගිහිලා කිසිම තේරුමක් නැහැ. ඇඳකට වැටෙනවාමයි මතක තියාගන්න. මොහොතකට දැරෙන්න මොහොතකට හරි කමක් නැහැ. ඇඳකට වැටෙනවා. අන්නේ වැටිච්ච දවසට සතුට වෙන්න යමක් මේ ලෝකේ තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් මේ ටික කරගන්න ඕනේ. කවදාවත් අසනීප වෙච්ච වෙලාවකට Taman බලන්න මිනිස්සුන්ට දුකක් වෙන විදියට හැදෙන්න එපා. ඒ ඇත්තන්ට තමන්ගේ ජීවිතේ කමතහනක් උගන්වන්න. ඔය බලන්නකො සමහර අම්මල බලන්න ගියාම හරි අසරණ කතා අවසාන මොහොතේ කියන්නේ. මොන කරුණයක්ද මන්ද මැරෙන්නෙත් නෑ, ඉවරයක් වෙන්නෙත් නෑ, මැරෙනවා එකක් එක දරුවන්ටත් මහා කරදරේ. එහෙම කියනනේ අම්මලා.
කවදාවත් ඔයත් එහෙම කතා කියන්න එපා. එහෙම කතා මොකටද කියන්නේ? පින්නත් එතෙන්ට වැටෙන බව දැනගෙන අද මේ පුළුවන් කාලේ මේ ටික කරන්නේ. හැබැයි සමහර ජීවිතයේ යථාර්ථයේ නියමාකාරයෙන් තේරුම් අරගෙන බලන්න ගියාම පුදුම ලස්සන කතා කියන්නේ. ආම්දුරන්ට මතකනේ පුළුවන් කාලේ මේ අද්දකින් මුතකොට කීයක් නම් හදලා පන්සලට පූජා කරලා තියෙනවද මම? පාවඩ කීයක් නම් මහලා තියෙනවද මම? සාමීන් මහදලට සිවුරු මොන වගේ අද්දකින් කොච්චර මහලා දීලා තියෙනවද? අන්න යම සතුට වෙනවා. ඒ අම්මත් අරවම්ම වගේම තමයි. නමුත් ඒ අම්මා දැන් කරන්නේ මොකද්ද? පුළුවන් කාලේ කරගත්තු පිනගෙන ඉන්න සතුට වෙනවා. එතකොට බලන්න මිනිස්සුන්ට පින්වත්නි ඒ කමඨහනක් බවට පත් වෙනවා. මේ මනුලොව තුලදීම එකම දේව දෝතේ බවට පත් වෙනවනේ. තව අනුන්ට පින් කරන. පුදුම ශක්තියක් වෙන සමහරු බලන්න ගියාම. ජීවිතය අතාරියත් අපිටම අවබෝධ වෙනවා පින්වත්නි. තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට ජීවිත හදන්න ඕනේ කවදාවත් කනෝ වේමාව පච්චකාමී අවස්ථාවක් හරින්න එපා. අක්කන කියලා කියන්නේ අයෝති අවස්ථාව. අර මුලින් කිව්වේ බුදුනුත් ලෝකේ පහළ වෙලා තියෙනවා නම් ඒ බුදුහාමුදුරු මනාව ධර්මයක දේශනා කළා තියෙනවා නම් ත්‍රිසං ලෝකෙට වැටෙන්න මඟ හදන්න එපා. සතරාපයට වැටෙන්න මඟ හදන්න එපා. ඇයි දැන් හැම දෙයක්ම ලැබිලා තියෙනවා. මේ බුද්ධෝත්පාද කාලේ තරම් මං හිතන්නේ කිසිම බුද්ධෝත්පාද කාලයක බණ කියන්නට කියලා. නේද? මේ ගෞතම සම්බුද්ධතා මේ සම්බුද්ධ ආගමේ තරම් මොනතරම් කාලයක මොනතරම් බණ තියනවද කියන්නකෝ. නේ හැමදාම මේ වෙන්නේ නෑ. මේ හැම දෙයක්ම හැමදාම තියෙන්නේ නෑ. අපේ වාසනාවට අද මේ ටික ඇහින්නේ. ඉස්සර තිබුණේ නෑ. බදාකට බණක් ඇහෙනවා, ඉරිබට බණක් ඇහෙනවා. අපි එහෙමනේ බණ ඇහුවේ. නමුත් අද බලන්නකෝ අපිට මොනතරම් වාසනාවක් තියෙනවද? ඒකයි කිව්වේ අවස්ථාව නම් අත්හරින්න එපා. හැමදාම බණ ඇහෙන්නේ නෑ. ඇහෙන මොහොතේ අහගන්න ඕනේ. මේ අහුල ගන්න එක බණපදයක්වත් යන්නේ ගම හරිය ගමක් නෑ අහන්න. හැබැයි අහුලගත්තු එක බණපදයක්වත් කවදාවත් අහකන යන්නේ නෑ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වෙනි උතුමෝ නිවන් දැක්කම එකපාරට නෙමෙයි. අනුමදස්ස බුදුහාමුදුරු දැක්කේ ඉස්සෙල්ලාම. කවුද සාරිපුත්ත මහ රහතන් වහන්සේ? ඒ මහල වෙන කලින් අනුමදස්ස බුදුහාමුදුරු දැක්ක. එදා ඉඳලා කල්පනා කළා කවදා හරි සම්බුද්ධ ශාසනයක මම සිවුරක් පුරවනමයි. නිවන් දකින්නමයි. එහෙම ඉඳලා බුදුරු කීයක් නම් පහුක ලැබිලාද සාරිපුත්ත තෙරුන් වහන්සේ අපේ ගෞතම සම්බුද්ධ ශාසනයේ බුදුහාර ළඟ මහණලා නිවන් දැක්කනේ. ඒක ඒකාත්මික කරගත්තේ නැද්ද? නෑ. සසරේ බණපද ඇහුවා. අහුල ඒ කොම් බණපද ඔක්කොම එකක් කරගත්තා. කොච්චර ලස්සනද? ඒ නිසා මේ ඔක්කොම බණපද අහුල ගන්න ඕනේ. දවසකට එක බණක් හරි අහන්න ඕනේ. බණ පොතකින් දවසකට පිටු 10ක් 15ක් හරි කියවන්න ඕනේ. ඒක හරිය වටිනවා පිටපත්. ඒ මුකුත් නැහැනේ. ඒ කියන්නේ මුකුත් නැහැ කියලා කියන්නේ නිකන් ඉන්නකොට තමයි පින්නතුනේ මේ ඔක්කොම ප්‍රශ්න අරමුණු ඔළුවට එන්නේ නිකන් ඉන්නකොට. ඒ නිසා මනස නිකන් තියන්න එපා. හොඳ දෙයකට යොදවන්න. එතකොට බුද්ධිය හොඳට අවදි වෙනවා. දවල් ලකන් කොයිදාකවත් නිදන්න එපා. ඒක දුක කසනීපයක් නැත්තම් එහෙම නිදන්න එපා. සමහරව හරියට නිදනවා දවල් ලකන්. කිසි හේතුවක් නැහැ. නිදනවා. අපරාධේ. ඒ මුනාම ජීවල් පිරිනනවා. දවල් ලකන් නිදනකොට ජීවල් පිරිනනවා. පන්සලක් නම් පන්සලක් පිරිනනවා. එහෙම පිළිහිලා බුදීගෙන දවල් යනකම් අන්තිමට Tamanටම තමන්ගේ ජීවිතේ පා වෙනවා. එහෙම මිනිස්සු නැද්ද? හරියට ඉන්නවා. පුදුමුදිට ඉන්නවා. ඒකකොට එහෙම මොකක් හරි පුංචි ප්‍රශ්නයක් ආව කියන්නකෝ. දඹල ගහලා යනවා යන්නේ. මේ යන්නේ මේ අවබෝධයත් එක්ක කලකිරිච්ච ගමනක් නෙමෙයි. Taman බුද්ධියලා කිසිම හේතුවක් නැතුව Tamanටම තමන්ගේ ජීවිතේ පාලා මෙන්න දඹල ගහලා යනවා. හැබැයි ආයෙ කාලෙකින් එනවා. ඒ මතක තියාගන්න එහෙම නිදන්න එපා. එහෙම නිදන්න දැන් කාලයක් නෑ. ඇයි කාලයක් නැත්තේ? මේ කාලය කිය ගෙරෙන්නේ වෙන මුකුත් කාලයක් නෙවෙයි. මේ ගෙරෙන්නේ බුද්ධෝත්පාද කාලයයි. ඒකයි නිදන්න කාලයක්. නිදන්න එපා කියන්නේ මේක දවල් නැත්නම් නිදන්න එපා. හොඳ නෑ. එතකොට ගෙවල් පිරිනනවා. මේ ලස්සන වචන දෙනවා අම්බලා කියනකට. ඔව්. ඒ බලන්න කියන්න හොඳ නෑ. ඉතින් තේරුම් ගන්නට ඕනේ. ඒකයි කිව්වේ. එක බණක් ඇහුවත් ඇති දවසට බණ පොතකින් පිටු 10ක් 15ක් කියුවත් ඒත් ඇති. උපන් දිනයකට තෑග්ගක් වුණත් දෙනව නම් බණ පොතක් දෙන්නකෝ. ඇයි? එදාට විතරක් නෙවෙයි ජීවිතේ හදන්න ඕනේ. අපි සතුට කරන්න ඕනේ. මුළු ජීවිත කාලෙට මේ දෙවිලගේ ජීවිතේ හදන්න ඕනේ. බණ පොතක් දුන්නාම ඒ බණ පොතෙන් පුළුවන්නේ පුද්ගලයාගේ මුළු ජීවිතය වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් ජීවිත කොච්චර තියෙනවද?
අද ගොඩාක් දරුවෝ උපන් දින වලට අනේ දෙන්නේ තෑගි බණ පොත් දෙන්නේ. ඇයි ජීවිත යථාර්ථයේ තේරුම් අරගෙන සතර ස්වභාවයේ තේරුම් අරගෙන කොච්චර ලස්සනයිද කියනවා. නේ? ආන්නේ වගේ පුරුදු වෙන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා සිටින් කියන්නේ පිටවත් ඊට පස්සේ දේශනා කරනවා කොච්චර දේවල් තිබුණත් බුදුන් උපන්න ධර්මයේ තිබුණත් සමහර උපදින්නේ තාන්තවල. ඒ කියන්නේ සිවුරක් දකින්න නැති, බණපදයක් ඇහෙන්නේ නැති, ධනක් පිනක් කරගන්න බැරි අන්න මහ ඈත පිටිතර ප්‍රාන්තවල උපදිනවා. ඒකත් ඇති වැඩක් වෙන්නේ නෑ. ඇයි? ඒ අයෝග්‍ය අවස්ථාවක්. එන්න මේ කියපේක. ඊට පස්සේ බුදුහාම දේශනා කරනවා බුදුන් ධර්මයේ දේශනා කළා ධර්මයේ තිබුණත් මෙන්න සමහර මිත්‍යා දෘෂ්ටිකයි. සමහර කියනවා දන් දෙක විපාක නැහැ, මව්පියන්ට සැලකුවට වැඩක් නැහැ. මේ ආදී වශයෙන් කතා කරනවා. අනේ ඉතින් මේව කළා කොහාටද යන්නේ? ඊට පස්සේ දේශනාව සඳහන් වෙනවා යම් කෙනෙක් හරි මෝඩ විදියට සුභාසිතයක් ගන්නේ දුර්භාසිතයක් හැටියට. ඒ කියන්නේ ධර්මයේ ගන්නේ වැරදි විදියට. වැරදි විදියට ධර්මයේ අල්ලගෙන ඒ පුද්ගලයා හරි මෝඩ විදියට කටයුතු කරනවායි කියුවා. අන්තිමේක තමයි ඔන්න අන්තිමේක හරි වැදගත්. අටවෙනි එක. කියනවා මේ බුදුහාමුදුරුවෝ ලෝකේ නැහැ. ධර්මයට ලෝකේ නැහැ. ආන්දිදාට මෙයාට හිතෙනවා දැන් නම් බණක් කියවන හොඳයි කියලා. හැබැයි එතකොට පෙරහැර ගිහින් ඉතරයි කිව්වා. එතකොට කරන්නේ ඒකත් අයෝග්‍ය අවස්ථාවක් නේ. ඒ කියන්නේ ඔක්කොම බුදුහාමුදුරුවෝ නැහැ ලෝකේ අබුද්ධෝත්පාද කාලයක්. ඒ කියන්නේ ධර්මයට ඇහෙන්නේ කොහේවත් ඇහෙන්නේ නැහැ. දැන් මෙයාට හිතනවා අනේ බණපදයක්වත් අහන්න තියෙනවා හොඳයි කියලා. ඉතින් කොහෙද බණපද ඇහෙන්නේ නැහැ. ඒකත් යවුවා. ආයෙ තමයි අන්තිම අවස්ථාව. ඒ බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ අවස්ථාවට වැටෙන්න කවදාවත් මඟ හදන්න එපා. එහෙම වුණොත් බුදුහාමුදුරුවෝ මේ අක්කන කියන සූත්‍රයේ දේශනා කළේ අයෝග්‍ය අවස්ථාවක් මිනිසුන්ට මේ ජීවිත ලැබෙන්න පුළුවන්. ඒ නිසා බුදුනුත් ලෝකේ උපන්නා ධර්මයක් තියෙද්දී කවදාවත් මේ ස්ථානවලට වැටෙන්න උනන්දු වෙන්න එපා, උත්සාහවන්ත වෙන්න. අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන කියන එක මතක තබා ගන්න ඕනේ. සමීට වැඩි යමක් කියන්න වෙලාව නෙවෙයි. අද අපි මේ චොටියෙන් නමුත් සීලය අරගෙන අංගුත්තර නිකාය අටක නිපාතේ අක්කන සූත්‍රයක් මූලික කරගෙන මේ පුංචි ධර්ම දේශනාව සිදු කළේ. මේ දේශනාව ශ්‍රවණය කිරීම තුළින් පහළ කරගත්තා වූ සියලුම කුසල් වලින් පින්වත් හැමදෙනාටම උතුම් අමාමහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. අද අපේ ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළේ බගලොඩිය ප්‍රදේශයේ සැදැහැති දායක පින්වත් පිරිසක් විසින්. ඒත් නම්ගම් කිසික් සඳහන් නොකොට මේ පින්කම සිදු කළේම සෑම දිනාගේම සිත්වල ධර්මාභෝධය ලැබේවා. ඒ වගේම කවුරු හරි කෙනෙක් මේ බණ අහලා අකුසලෙන් අහක් වෙලා කුසලයේ දුනා නම් අපිට ඇති. පවෙන් අහක් වෙලා පිනේ දුනා නම් අපිට ඇති. දුස්සීල භාවයෙන් අහක් වෙලා සිල්වත් වුණොත් අපිට ඇති කියන පවිත්‍ර චේතනාවෙන් උත්තර සිද්ධ කරපු පින්කම අද පින්වනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්.පී. සුනිල් පියාණන් වහන්සේට, එවාගේ වීරසිංහ ලිසිනෝනා මෞතුමියට, එවාගේ මින්කේ කරුණාවතී මෑණියන්ට, රංජිත් කන්නංගර මහත්මයා, එවාගේම එස්.එම්. තිලකරත්න මහත්මයා කියන මේ නම් සදාහන් කරන්ට යෙදුණු මේ ගියා වූ සිහි කටයුතු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සතර දුක් කෙලවර උතුම් අමා මහ නිවනින් දිවි සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම හදිසි අනුකූලකින් රෝගීව සිටින ආදරණීය සහෝදරියට හිතා ඉක්මන් සුවපත් භාවය ලැබේවා. ඒ වගේම ගර්භණී සහෝදරියට වාසනාවන්ත පින්වත් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්නට කායික ශක්තිය මානසික සුවපත් භාවය ඒ සහෝදරියට ලැබේවා. පින්වන්ත දරුවෙක් මේ ලෝකෙට බිහි වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.